රටම BSC Drive සිංහල YouTube නාලිකාවට ඔබ සියලුම බොහොම සාදරයෙන් පිළිගන්නවා. එතලම අද පාඩම ජලයේ ගුණාත්මක බව. හරි. එහෙම නැත්නම් ජලයේ ගුණාත්මක භාවය කියන පස්වෙනි පාඩම තමයි අද පාඩම. BST වල එහෙම නැත්නම් ජෛව තාක්ෂණ වේදේ 12 වෙනි ශ්‍රේණියේ පස්වෙනි පාඩම. හරි. මම හිතලා අපේ නාලිකාවේ දැන් පිළිවෙලටම වීඩියෝ ටික තියෙනවා. හරි. පිළිවෙලටම ඒ කියන්නේ පිළිවෙලටම පාඩම් ටික තියෙනවා. හරි. එතකොට ඔකට ඕන පාඩම අරන් බලන්න පුළුවන්. හරි. එතකොට මේ පාඩම දැන් අපි කලින් දාපු පාඩම් ගත්තොත් මේ ඔක්කොම මම ටයිප් කරලා තමයි ඔක්කොම දැම්මේ. නමුත් මෙතනදී අර ඔය කට්ටිය ක්ලාස් වල ලියනවා වගේ මම කියනවා. එතකොට ලියා ගන්න තමයි වෙන්නේ. අවශ්‍ය කට්ටියට මම කියනවා ඔබට තියෙන්නේ මේ පාඩම ලියා ගන්න. හරි. එහෙම තමයි මම කියන්නේ. මොකද මේ පාඩමේ ගොඩාක් අර කරුණු ගොඩාක් තියෙනවා. හරි. එතකොට ඒවා මේ ටයිප් කරන්න අමාරුයි. හරි. ඒකත් ඔළුවේ තියාගෙන පාඩමට සම්බන්ධ වෙන්න. රයිට්. ඔලොමයි. ඉස්ලාම් බලමු මේ ජලය කියන්නේ මොනවද කියලා. අපි කතා කරන්නේ ජලයේ ගුණාත්මක භාවය. එතකොට ළමයි ඉස්ලාම් බලන්න ඕන මොකද්ද මේ ජලය කියන්නේ කියලා. හරි. ජලය කියන්නේ ළමයි හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකට බන්ධනය වෙලා එකතු වෙලා හැදෙන දෙයක් තමයි ජලය කියලා කියන්නේ. ඒ කියන්නේ ජලයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ හයිඩ්‍රජන් අණු දෙකක් සහ ඔක්සිජන් එක අණු. හරි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ කොටසට යමු. ඔව්. ජලයේ ගුණාත්මක භාවය. හරි. ජලයේ ගුණාත්මක භාවය. රයිට්. ජලයේ ගුණාත්මක භාවය ගැන කතා කරන ළමයි ප්‍රධාන වශයෙන්ම දැන් මෙතන තියෙනවා මේ වීදුරු දෙකක්. හරි. එතකොට ජලයේ ගුණාත්මක භාවයේදී මේ ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මෙතනදී ගුණාත්මක ජලයේ තියෙන මොන වීදුරුවේද කියලා. හරි. දැන් මෙතන එක වීදුරුවක් තියෙන හොඳ පිරිසිදු ජලයේ තියෙන අනිත් වීදුරුවේ ගුරු පාට එහෙම නැත්නම් මඩ සහිත මොන හරි අවක්ෂේප එහෙම නැත්නම් මොන හරි දෙයක් තියෙන ජල වීදුරුවක් තියෙනවා. හරි. එතකොට ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් මේක දකින්නකොට තේරෙන්න ඕන මේ ජල වීදුරු දෙකෙන් මොන ජල වීදුරුවද ගුණාත්මක ජලයේ තියෙන්නේ කියලා. හරි. ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු ජලයේ ගුණාත්මක භාවය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගමු. රයිට්. මෙහෙම ලියා ගන්න. ජලයේ ගුණාත්මක භාවය අනුව කියලා මෙහෙම ලියා ගන්න. මිනිසා ඇතුළු වෙනත් ජීවින්ගේද කුෂිකාර්මික කාර්මික සහ සෞන්දර්යාත්මක අවශ්‍යතාවද සඳහා මිනිසා ඇතුළු වෙනත් ජීවින්ගේද කුෂිකාර්මික කාර්මික සහ සෞන්දර්යාත්මක අවශ්‍යතාවද සඳහා යොදා ගැනීමේදී සලකා බැලෙන ජලයේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාංග ජලයේ ගුණාත්මක භාවය ලෙස අර්ථ දක්වයි. හරි. එතකොට ඔය කියපු පාර්ට් එක මෙන්න මෙහෙ තියෙනවා. හරි. මේ තියෙනවා මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ගේද. ඒ කියන්නේ ජලයේ ගුණාත්මක භාවය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ජලයේ ගුණාත්මක භාවයේ නිර්වචනය තමයි මේ තියෙන්නේ. මේ රතු පාටින් මම දාන්නේ මේ තියෙන්නේ උඩම තියෙන්නේ. මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ගේද කුෂිකාර්මික කාර්මික සහ සෞන්දර්යාත්මක අවශ්‍යතාවද සඳහා යොදා ගැනීමේදී සලකා බැලෙන ජලයේ භෞත රසායනික සහ ජෛවීය ගුණාංග ජලයේ ගුණාත්මක භාවය ලෙස අර්ථ දැක්විය හැකියි. නමුත් මෙතනදී වරහන් ඇතුළේ දාලා තිනවා මෙම අර්ථ දැක්වීම සංසුද්ධ ජලයේ සඳහන් නොවේ. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ මිනිසා අපි ගත්තොත් මේ ජලයේ ප්‍රයෝජනෙට ගන්නවා මිනිසා. ඊට අමතරව වෙනත් ජීවි. හරි. ඒ වගේම කුෂිකාර්මික කාර්මික සෞන්දර්යාත්මක විවිධ අවශ්‍යතා සඳහා ජලය යොදා ගන්නවා. හරි. ඒතකොට මේ ජලය විවිධ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේදී සලකා බැලෙන භෞතික රසායනික ජෛවීය ගුණාංග තමයි ජලයේ ගුණාත්මක භාවය විදිහට අපි අර්ථ දක්වන්නේ. පැහැදිලි? රයිට්. හැබැයි මේ අර්ථ දැක්වීම සංශුද්ධ ජලයේ සඳහන් නොවේ. හරි. අපි බලමු සංශුද්ධ ජලය කියන්නේ මොකක්ද කියලා ඊළඟට. රයිට්. සංශුද්ධ ජලය යනු රසායනික සංයෝගයක් වේ. එය හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් අතර රසායනික බන්ධනයකින් සෑදී ඇති අතර එහි රසායනික සූත්‍රය H2O වේ. හරි. පැහැදිලි? මේ සංශුද්ධ ජලය කියලා කියන්නේ ළමයි 100% ජලය කියන එක. ඒ කියන්නේ රසායනික සංයෝගයක්. සංශුද්ධ ජලය කියලා කියන්නේ. ඒ කියන්නේ අර මම මුලින්ම කිව්වා වගේ සංශුද්ධ ජලය කියලා කියන්නේ ඒක නිර්මාණය වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් අතර තියෙන මේ රසායනික බන්ධනය. හරි? හරි. එතකොට එහි රසායනික සූත්‍රය තමයි ජලයේ සංශුද්ධ ජලයේ රසායනික සූත්‍රය H2O. ඒ කියන්නේ හයිඩ්‍රජන් අණු දෙකක් සහ ඔක්සිජන් වෙනේ තමයි මේ සංශුද්ධ ජලය නිර්මාණය වෙලා තියෙන. ඒ කියන්නේ 100% ජලය. හරි. පැහැදිලිද? ඔලොම අපි ඊළඟ කොටසට යමු. එනමුත් මේ සංශුද්ධ ආකාරයට ස්වභාවිකව හමුනවන්නේ ජලය ඉතා හොඳ ද්‍රාවකයක් වීම නිසාද. ඔව්. ප්‍රධාන වශයෙන් දැන් මේ සංශුද්ධ විදිහට ආකාරයට
මේ ජලය ස්වභාවිකවම හමු වෙන්නේ නැත්තේ මේ ජලය ඉතාමත් හොඳ ද්‍රාවකයක්. දැන් අපි දන්නවා දැන් ජලය අපිට විවිධාකාර හමු වෙනවනේ. දැන් අපි ගත්තොත් එමේ ඇලක් ගාවට ගියොත් ඒ ජලය. එතකොට පොකුණක් ගාවට ගියොත් ජලය. දිය ඇලක් ගාවට ගියොත් පොකුණ. හරි? එතකොට නමුත් මේ තියෙන ජලය අපිට කොහොම මේ ජලය හම්බුණත් කොතන කොහොම හම්බුණත් මේ ජලය සංසුද්ධ ජලය කියලා අපිට කියන්න බෑ. ඇයි මේ ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක්. ඒ ද්‍රාවකයක් නිසා ජලය විවිධ ද්‍රව්‍ය ඉතා හොඳට දිය වෙනවා. ද්‍රාවණය වෙනවා කියලා දිය වෙනවා. හරි? එතකොට ස්වභාවිකව මේ ජලය කවදාකවත් සංසුද්ධ විදියට හම්බෙන්නේ නැහැ. කියන්නේ 100% ජලය. කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් සහිත අර 100% ජලය. එහෙනම් සංසුද්ධ ජලය කියන දේ අපිට හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ කොටසට යමු. ඇයි එහෙම හම්බෙන්නේ නැත්තේ? මේ ජලය ඉතා හොඳ ද්‍රාවකයක්. කියන්නේ ජලයේ විවිධ ද්‍රව්‍ය හොඳට දිය වෙනවා. පැහැදිලි? හරි ඊළඟ කොටසට යමු. රයිට්. ජලය පොළොවට වැටීමේදී විවිධ උපස්තර මතින් ගලා යාමේදී වායු වර්ග, පස් අංශු, රසායනික ද්‍රව්‍ය, මිනිස් සහ සත්ව ද්‍රව්‍ය එකතු වේ. හරි? ඔව්. අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අපි කියවනේ සංසුද්ධ ආකාරයට ජලය හම්බෙන්නේ නැහැ කියලා. ඒතකොට මේ ජලය ළමයි ප්‍රධාන වශයෙන්ම වර්ෂාපතනෙන් අපිට හම්බෙන්නේ. ඒතකොට මේ වර්ෂාපතනෙන් ලැබෙන ජලය පොළොවට වැටුණට පස්සේ ඒ ජලය මේ පස මතු පිටින් ගලාගෙන යනවා. හරි? එහෙම නැත්නම් විවිධ උපස්තර මතින් ගලාගෙන යනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙතන රූප සටහනේ දාලා තියෙනවා. හරි? එතකොට මේ විවිධ උපස්තර මතින් ජලය ගලාගෙන යනවා. හරි? ඒතර ගලාගෙන ගියාට පස්සේ වායු වර්ග, පස් අංශු, රසායනික ද්‍රව්‍ය, මිනිස් සත්ව අපද්‍රව්‍ය එකතු වෙනවා ජලයට. හරි? ඒතර මේ අණුව ජල පෙබෙන් ලැබෙන ජලය යනු විවිධ ද්‍රව්‍ය මිශ්‍රණයක් වේ. මිශ්‍ර වූ මිශ්‍රණයක් වේ. ඒ කියන්නේ ළමයි දැන් අපි ගත්තොත් දැන් ස්වභාවික දැන් මේ මෙතන මේ රූප සටහනේ ගත්තොත් මේක නිකන් මේ ඇලපාරක් වයින් තියෙන්නේ. දැන් ඕක යම් උපස්තරයකින් තමයි යන්නේ. කියන්නේ පස මතු පිටින් තමයි ජලය ගලා යන්නේ. ඒතකොට ඔය පස මතු පිටින් ජලය ගලාගෙන යනකොට හරි? එතකොට ඔය ජලයේ ළමයි විවිධ වායු වර්ග එකතු වෙන්න පුළුවන්. පස් අංශු එකතු වෙන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. මිනිස් සහ සත්ව ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. එතකොට දැන් ඔතන දැන් මේ තියෙන ජල පෙබය දැන් මෙතන අපි ඇලක් කියලා කියමු. ඔක ජල පෙබයක් කියලා හිතන්නකෝ. හරි? එතකොට මෙතන මේ තියෙන ජලය ළමයි 100%ක් ජලය නෙවෙයි. ඒ කියන්නේ සංසුද්ධ ජලය නෙවෙයි. මෙහි විවිධ ද්‍රව්‍ය අන්තර්ගත වෙච්ච මිශ්‍රණයක් තමයි තියෙන්නේ. පැහැදිලිනේ? හරි? ඒ අණුව තමයි කියන්නේ ළමයි ජල පෙබයෙන් ලැබෙන ජලය කියලා කියන්නේ විවිධ ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච මිශ්‍රණයක්. පැහැදිලි? හරි. අපි එන ඊළඟ කොටසට යමු. රයිට්. ඔව්. මේ නිසා සංසුද්ධ ජලයට වඩා වෙනස් වූ හරි? මේ නිසා සංසුද්ධ ජලයට වඩා වෙනස් වූ භෞතික, රසායනික සහ ජෛවික ලක්ෂණ ස්වභාවික ජලයට හිමි බවත් ඒවාෙහි ගුණාත්මක බව පිළිබඳ විස්තර කිරීමට තත්ත්ව පෙමති. එහෙම නැත්නම් ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් අවශ්‍ය කරන බවත් ඒ සඳහා භෞතික, රසායනික, ජෛව විද්‍යාත්මක පරාමිති භාවිත වේ. ඔව් ප්‍රධාන වශයෙන් ගත්තොත් ළමයි මේ ජලය කියලා කියන්නේ විවිධ ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච මිශ්‍රණයක් කියලා පැහැදිලිනේ. ඒ කියන්නේ 100%ක් ජලය නෑ. ඒ කියන්නේ 100%ක් සංසුද්ධ ජලය නෙවෙයි. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් වලින් පමණක් නිර්මාණය වෙච්ච මිශ්‍රණයක් නෙවෙයි අර ස්වභාවික ඒ ජල පෙබ වලින් හම්බෙන ජලය. හරි? පැහැදිලිනේ. ඒකට දැන් විවිධ ද්‍රව්‍ය එකතු වෙනවා කියලාත් පැහැදිලි. හරි? එතකොට ඒ කාරණාවෙන් තමයි මේ සංසුද්ධ ජලයට වඩා වෙනස් වූ අපිට යම් පෙබයකින් යම් ජල පෙබයකින් හම්බෙන ජලය ප්‍රධාන වශයෙන්ම සංසුද්ධ ජලයට වඩා වෙනස් වෙච්ච භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ මේ ස්වභාවික ජලයට හිමි. හරි? ඒවයි ගුණාත්මය පිළිබඳ විස්තර කිරීමට ප්‍රධාන වශයෙන් තත්ත්ව ප්‍රමිති අවශ්‍ය කරනවා. හරි? ඒ අනුව භෞතික, රසායනික සහ ජෛව විද්‍යාත්මක පරාමිති ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න වෙනවා මෙම ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ අපිට තීරණය කිරීම සඳහා. රයිට්. ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිති. හරි? ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිති. එයාට මෙහෙම ලියන්න. රයිට්. එයාට මෙහෙම ලියන්න. යම්සි තත්ත්වයක් විස්තර කිරීම සඳහා යම්සි ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිති කියලා මෙන්න මේ කොටසට මෙහෙම ලියන්න. මේ කොටසෙන් මෙහෙම ලියන්න. යම්සි තත්ත්වයක් විස්තර කිරීම සඳහා උපයෝගී කරගනු ලබන යම්සි තත්ත්වයක් විස්තර කිරීම සඳහා උපයෝගී කරගනු ලබන මැනිය හැකි ලක්ෂණ පරාමිතියයි කියමු. යම්කිසි තත්ත්වයක් විස්තර කිරීම සඳහා උපයෝගී කරගනු ලබන මැනිය හැකි ලක්ෂණ පරාමිතියයි කියමු. මම කියනවා ලියා ගන්න. යම්කිසි තත්ත්වයක් විස්තර කිරීම සඳහා උපයෝගී කරගනු ලබන මැනිය හැකි ලක්ෂණ පරාමිතියයි කියමු. මේ අනුව ජලයේ ගුණාත්මක භාවය විස්තර කිරීම සඳහා
යොදා ගැනෙන මැනිය හැකි ලක්ෂණ වූ මේ අනුව නැවත මුලින්ම මේ අනුව ජලයේ ගුණාත්මක භාවය විස්තර කිරීම සඳහා යොදා ගැනෙන මැනිය හැකි ලක්ෂණ වූ ජලයේ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ වලට ජලයේ මැනිය හැකි ලක්ෂණ වූ ජලයේ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ වලට ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිතියයි කියනු ලැබේ. ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිතියයි කියනු ලැබේ. ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිතියයි කියනු ලැබේ. ඔව් අර කලින් කතාවම තමයි මේ කියන්නේ. හරි ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිතියට යම් විස්තර කිරීමක් කරේ. ඔව් මෙතනදී කියන්නේ යම් කිසි තත්ත්වයක් විස්තර කිරීම සඳහා උපයෝගී කරගන්න ලබන මේ මැනිය හැකි ලක්ෂණ. හරි? මැනිය හැකි ලක්ෂණ වල තමයි පරාමිති කියලා කියන්නේ. හරි? එතකොට ජලයේ ගුණාත්මක භාවය විස්තර කිරීම සඳහා යොදාගෙන මේ මැනිය හැකි ලක්ෂණ වූ ජලයේ භෞතික රසායනික ඒ වගේම ජෛවීය ලක්ෂණ වලට ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ වූ පරාමිති කියලා කියනවා. පැහැදිලි කතාව. හරි? රයිට්. අර කලින් කියපු කතාවම තමයි. හරි. ඔව් ප්‍රධාන වශයෙන් ළමයි මේ ජලයේ අපි භෞතික පරාමිති ගැන මුලින් කතා කරමු. එතකොට මේ ළමයි මේ ජලයේ භෞතික පරාමිති වලට ප්‍රධාන වශයෙන් හරි ජලයේ භෞතික පරාමිති කියලා කියන්නේ අපි ජලය ගත්තට පස්සේ හරි ඒ කියන්නේ ජල ප්‍රභවයක් සාම්පලයක් එහෙම නැත්නම් ජල ප්‍රභවයක් දැක්කට පස්සේ එහෙම නැත්නම් ජලය සාම්පලයක් දැක්කට පස්සේ අර භෞතිකව ඒ කියන්නේ පිටින් දැකලා අපිට කියන්න පුළුවන් ලක්ෂණ තමයි ඔය භෞතික පරාමිති එහෙම නැත්නම් භෞතික ලක්ෂණ කියලා කියන්නේ ඒ කියන්නේ ජලය මතු පිටින් දැකලා අපිට නිර්ණය කරන්න පුළුවන් කියන්න පුළුවන් හරි එතකොට අන්නේ ලක්ෂණ වල තමයි අපි ප්‍රධාන වශයෙන්ම ජලයේ භෞතික පරාමිති කියලා කියන්නේ හරි ප්‍රධාන වශයෙන් ජලයේ භෞතික පරාමිති පහත දැක්වේ. ප්‍රධාන වශයෙන්ම ජලයේ භෞතික පරාමිති අපේ ජෛව පද්ධති තාක්ෂණයේදී යටතේ ඉගෙනන්න තියෙනවා ජලයේ අවලම්බිත මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය. හරි? total suspended solid කියලා කියනවා TSS. ඒ වගේම වර්ණය, කල එක, ඒ වගේම ගන්ධය. හරි? ගන්ධය කියන තැනට ගන්ධය සහ රසය කියලා දාන්න. මෙහෙම ඇලි රක් ගහලා ගන්ධය, මෙහෙම ඇලි රක් ගහලා රසය කියලා දාගන්න. හරි? ඒ වගේම අවීලතාවය. අවීලතාවයවත් ඔය බොරතාවය කියලා කියන්නේ. ඒ වගේම උෂ්ණත්වය සහ ජලයේ විද්‍යුත් සන්නායකතාවය. හරි? ජලයේ විද්‍යුත් සන්නායකතාවය. මෙන්න මේ කීපේ තමයි ප්‍රධාන වශයෙන් ජලයේ භෞතික පරාමිති යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඉස්සල්ලාම දැන් අපිට ගත්තොත් ජලයේ භෞතික රසායනික සහ ජෛවීය කියලා ලක්ෂණ ටික තමයි අපිට මුලින් කතා කරන්න තියෙන්නේ මේ ජලයේ මේ පරාමිති යටතේ. එතකොට මම එතනදී කතා කරන්නේ ඉස්සල්ලාම ජලයේ භෞතික පරාමිති. හරි? හරි ළමයි. එතකොට right. මෙන්න මේ ලක්ෂණ ටික තමයි ජලයේ භෞතික පරාමිති වලට වැටෙන. ප්‍රධාන වශයෙන් ජලයේ අවලම්බිත මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය, වර්ණය, ගන්ධය, අවීලතාවය, උෂ්ණත්වය, ඒ වගේම ජලයේ විද්‍යුත් සන්නායකතාවය. ප්‍රධාන වශයෙන් හරි? හරි ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි කියලා කියනවා. හරි? ජලයේ විද්‍යුත් සන්නායකතාවය. right. අපි නම් ඉස්සලාම ජලයේ උෂ්ණත්වය. හරි? ජලයේ භෞතික පරාමිතියක් වන ජලයේ උෂ්ණත්වය පිළිබඳ අපි මුලින්ම කතා කරමු. හරි? මුලින්ම කතා කරමු. right. ජලයේ උෂ්ණත්වය. මෙහෙම ලියන්න මෙන්න මෙතනින් මෙහෙම ලියන්න ජලයේ උෂ්ණත්වය යටතේ මෙහෙම ලියන්න. right. ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ප්‍රමාණය. ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ප්‍රමාණය. ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ප්‍රමාණය ජලයේ උෂ්ණත්වය ලෙස හැඳින්විය හැකිය. ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ප්‍රමාණය ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ප්‍රමාණය ජලයේ උෂ්ණත්වය ලෙස හැඳින්විය හැකිය. ජලයේ උෂ්ණත්වය. ජලයේ උෂ්ණත්වයට තියෙන ජලයේ ඇති උණුසුම් හෝ සිසිල් භාවයේ ප්‍රමාණය ජලයේ උෂ්ණත්වය ලෙස දැක්විය හැකිය. හැඳින්විය හැකිය. හරි? ඔව් ඒ කියන්නේ තමයි මේ ජලයේ තියෙන උණුසුම් භාවය වෙන්න පුළුවන්, සිසිල් භාවය වෙන්න පුළුවන්. එහි ප්‍රමාණය. හරි? ජලයේ උෂ්ණත්වය හෝ සිසිල් භාවයේ මේ ප්‍රමාණයට තමයි ප්‍රධාන වශයෙන්ම ජලයේ උෂ්ණත්වය කියලා කියන්නේ. හරි? right. ඒකම මෙහෙම ලියන්න. ඒ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද එය ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද හැඳින්වේ. ඒ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද හැඳින්වේ. ඒ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද හැඳින්වේ. ඒ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද හැඳින්වේ. ඒ ජලයේ අඩංගු සාමාන්‍ය තාප ශක්තියේ මිනුමක් ලෙසද හැඳින්වේ. ඔව්. ප්‍රධාන වශයෙන් ඔය ජලයේ උෂ්ණත්වය කියලා කියන්නේ ළමයි එය අපි ගත්තොත් මේ
මේ ජලයේ තියෙන සාමාන්‍ය තාප ශක්තිය මිනුමක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. හරි? ප්‍රධාන වශයෙන්. පැහැදිලි? රයිට්. ඒකටම ලියන්න. ඒකටම හොරුලක් කරලා උෂ්ණත්වය මත ජලයේ රසායනික සහ ජෛවික ලක්ෂණ උෂ්ණත්වය මත ජලයේ රසායනික සහ ජෛවික ලක්ෂණ විශාල වශයෙන් උෂ්ණත්වය මත ජලයේ රසායනික සහ ජෛවික ලක්ෂණ විශාල වශයෙන් වෙනස් වන බැවින් ජලයේ ගුණාත්මක බව සම්බන්ධ වැදගත් සාධකයක් ලෙස ජලයේ රසායනික සහ ජෛවික ලක්ෂණ විශාල වශයෙන් වෙනස් වන බැවින් ජලයේ ගුණාත්මක බව සම්බන්ධ වැදගත් සාධකයක් ලෙස ජලයේ උෂ්ණත්වය සැලකේ. ජලයේ උෂ්ණත්වය සැලකේ. ඔව්. ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ජලයේ උෂ්ණත්වය කියන දේ ගැන කතා කරොත් ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය මගින් මේ ජලයේ තියෙන මේ ප්‍රධාන වශයෙන්ම මේ රසායනික ජෛවික ලක්ෂණ විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලි? හරි? ඒ වගේම තමයි මෙය ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ මේ වැදගත් සාධකයක්. හරි? ඒකයි මම මුලින්ම ගත්තේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ සම්බන්ධ මේ වැදගත් සාධකයක් ලෙස මේ ජලයේ උෂ්ණත්වය අපිට හඳුන්වන්න පුළුවන්. රයිට්. ඒකටම ලියන්න මේ ජලයේ උෂ්ණත්වය මේ කොටසටම ලියන්න. හරි? සාමාන්‍ය උෂ්ණත්වමාන තර්මෝමීටර්ස් කියලා කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වමාන ආධාරයෙන් සාමාන්‍ය උෂ්ණත්වමාන ආධාරයෙන් ජලයේ උෂ්ණත්වය මැනිය හැක. සාමාන්‍ය උෂ්ණත්වමාන ආධාරයෙන් ජලයේ උෂ්ණත්වය මැනිය හැකි. සාමාන්‍ය උෂ්ණත්වමාන ආධාරයෙන් ජලයේ උෂ්ණත්වය මැනිය හැකි. ප්‍රධාන වශයෙන් ළමයි මේ ජලයේ උෂ්ණත්වය කියන දේ අපිට මැනගන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ ජලයේ උෂ්ණත්වය මයින් බලන ළමයි මේ සාමාන්‍ය උෂ්ණත්වමානයක් ආධාරයෙන් අපිට පුළුවන් ජලයේ උෂ්ණත්වය මැනගන්න. හරි? රයිට්. අපිට ළමයි ඊළඟ කොටස මේ තියෙන ළමයි ජලයේ උෂ්ණත්වය විචලනය වීම කෙරෙහි බලපාන සාධක. ඒ යටතේ එකින් එක ලියා ගන්න පොයින්ට් වශයෙන් ජලයේ උෂ්ණත්වය විචලනය වීම කෙරෙහි බලපාන සාධක. කියන්නේ මේ ජලයේ තිබෙනා වූ මේ උෂ්ණත්වය වෙනස් වීම එහෙම නැත්නම් විචලනය වීම එහෙම නැත්නම් අඩු වැඩි වීම කෙරෙහි බලපාන සාධක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි? ඒතර කියනවා වේගය වැඩි වගේ නම් මේක හිමීට නවත්ත ලියා ගන්න පුළුවන්. හරි? කිසි ගැටලුවක් නැහැ. රයිට්. මෙව ලියා. වායුගෝලීය උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය විචලනය වීම කෙරෙහි බලපාන සාධක යටතේ අංක 1 දාලා ලියන්න. 1 හෝ තිතක් හරි කොහොමද දාලා ලියන්න. වායුගෝලීය උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය කෙරෙහි ඍජුවම බලපායි. වායුගෝලීය උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය කෙරෙහි ඍජුවම බලපායි. වායුගෝලීය උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය කෙරෙහි ඍජුවම බලපායි. වායුගෝලීය උෂ්ණත්වය අඩු අවස්ථාවලදී ඒකටම හරි වායුගෝලීය උෂ්ණත්වය අඩු අවස්ථාවල ජල පෙබේ සිට වායුගෝලය වෙත තාප ශක්තිය ගමන් කිරීම නිසා ජලයේ උෂ්ණත්වය පහළ අංක 1 හරි ඔය ජලයේ උෂ්ණත්වය විචලනය මේකේ බලපාන සාධක යටතේ අංක 1. ඔන්න නැවතත් මම මුලින් ඉඳන් කියනවා වායුගෝලීය උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය කෙරෙහි ඍජුවම බලපානවලු. වායුගෝලීය උෂ්ණත්වය අඩු අවස්ථාවල ජල පෙබේ සිට වායුගෝලය වෙත තාප ශක්තිය ගමන් කිරීම නිසා. හරි? ජලයේ උෂ්ණත්වය පහළ වෙනවා. ප්‍රධාන වශයෙන් අපි දත්තෝ ළමයි මේකෙදි කියන්නේ මේ වායුගෝලීය උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය කෙරෙහි ඍජු බලපෑමක් දක්වනවලු. ඒක කොහොමද වෙන්නේ? දැන් වායුගෝලීය උෂ්ණත්වය අඩුයි නම් ජල පෙබේ සිට වායුගෝලය දක්වා උෂ්ණත්වය සංක්‍රමණය වෙනවා, ගමන් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ ළමයි? මේ ජල පෙබේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා. ඒක තමයි කියන්නේ. හරි? ජලයේ උෂ්ණත්වය පහළ යනවා. හරි? ඒකනේ කියන්නේ පැහැදිලි. රයිට්. දෙවෙනි කතාව. දෙවෙනි පොයින්ට් එක නැත්නම් දෙවෙනි කතාව මෙහෙම ලියන්න. සූර්ය විකිරණයේ ඇති තාප ශක්තිය මගින් සූර්ය විකිරණයේ ඇති තාප ශක්තිය ජලය මගින් අවශෝෂණය කිරීම නිසා සූර්ය විකිරණයේ ඇති තාප ශක්තිය ජලය මගින් අවශෝෂණය කිරීම නිසා
සූර්ය විකිරණයේ ඇති තාප ශක්තිය ජලය මගින් අවශෝෂණය කිරීම නිසා ජලයේ උෂ්ණත්වය ඉහළයි. ජලයේ උෂ්ණත්වය ඉහළයි. ඔව්. තමයි දැන් අපි මේ මුකුත් පටල ගන්න එපා. දැන් අපි කතා කරන්නේ ජලයේ භෞතික පරාමිති. ඒ යටතේ අංක එක දාලා ලියා ගන්න ඕනේ ජලයේ උෂ්ණත්වය. කියන්නේ භෞතික පරාමිති යටතේ එන ජලයේ උෂ්ණත්වය. හරි ඒකේ ජලයේ භෞතික පරාමිති යටතේ එන එක කොටස තමයි ඔය ජලයේ උෂ්ණත්වය කියන්නේ. ඒ යටතේ මෙහෙම ලියා ගන්න කියන එක තමයි මේ කියන්නේ. හරි. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය විචලනය වීම බලපාන සාධක යටතේ දෙවෙනි කාරණාව තමයි මේ අපි දැන් කතා කරන්නේ. හරි. සූර්ය ඒක දෙවෙනි එක දැන් මම ආයෙත් නැවතත් කියන්න. සූර්ය විකිරණයේ ඇති තාප ශක්තිය මගින් තාප ශක්තිය ජලය මගින් අවශෝෂණය කිරීම නිසා ජලයේ උෂ්ණත්වය ඉහළයි. ජලයේ උෂ්ණත්වය ඉහළයි. ඔව්. පැහැදිලිද? සූර්යාගේ සිට පෘථිවිය දක්වා එනවා සූර්ය කිරණ. මේවා මේ සූර්ය විකිරණයනේ. එතකොට මෙන්න මේ සූර්ය කිරණ තාප ශක්තිය අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ සූර්යාලෝකයේ ජලයට ලැබීම හේතුයි මේ ජලය සූර්ය තාපය අවශෝෂණය කරනවා. හරි? එතකොට ඒ හින්දා මොකද්ද වෙන්නේ? ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. පැහැදිලිනේ? දෙවෙනි කතාව. රයිට්. තුන්වෙනි එක මෙහෙම ලියන්න. කර්මාන්ත ශාලා සහ විදුලි බලාගාරවල වරහන් ඇතුලේ යන කර්මාන්ත ශාලා සහ විදුලි බලාගාරවල වරහන් ඇතුලේ ලියා ගන්න. විශේෂයෙන් ගල් අඟුරු බලාගාරවල. විශේෂයෙන් ගල් අඟුරු බලාගාරවල. විශේෂයෙන් ගල් අඟුරු විදුලි බලාගාරවල. හරි. දැන් වරහන් වහන්න. සිසිලන පද්ධති වලින් බැහැර කරන සිසිලන පද්ධති වලින් බැහැර කරනු ලබන 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 උණු ජලය සිසිලන පද්ධති වලින් බැහැර කරනු ලබන උණු ජලය කමාදාලා රත්තු පුෂ්ඨ නැවතත් වරහන් ඇතුලේ මහා මාර්ග පදික වේදිකා සහ රතගා වරහන් වහන්න. මතු පිටින් ආපදා වෙන ජලය ආපදා කියන්නේ මතු පිටින් ගලා යන. හරි. urban runoff. ඒ යටතේ ලියන urban runoff. මතු පිට ආපදා ජලය කියලා ඉස්සෙල්ල urban runoff මේ දාලා තියෙන urban runoff. ජල පෙබ වලට එකතු වීමෙන් එහි පවතින ජලයේ උෂ්ණත්වය ඉහළයි. ඔව් ප්‍රධාන වශයෙන් ළමයි මෙතනදී මේ කියන්නේ මේ කර්මාන්ත ශාලා තියෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් විදුලි බලාගාර විවිධ කර්මාන්ත ශාලා තියෙනවා. මෙන්න මේ කර්මාන්ත ශාලා වලින් ඒ යන්ත්‍ර සූත්‍ර වලින් ඔය සිසිලනේ සඳහා භාවිත කරන ජලය. ඒතර ළමයි ඔය යන්ත්‍ර සූත්‍ර වලින් එළියට එන ජලය. කියන්නේ සිසිල් ඒ කාර්යය කරාට පස්සේ ඒ යන්ත්‍ර සූත්‍ර වලින් ජලය එළියට එනවනේ. ඒ ජලය ළමයි මේ රත් වෙච්ච ජලය තමයි එන්නේ. ඊට අමතරව ළමයි මෙන්න මේ ඊට අමතරව ඔය විවිධ අපි ගත්තොත් රත්තු පුෂ්ඨ වලින් ජලය ගමන් කරනවානේ. ඒතර මේ රත්තු පුෂ්ඨ වලින් එන ජලය ප්‍රධාන වශයෙන්ම යම් ජල පෙබයකට වැටුණාට පස්සේ හරි අපි ගත්තොත් එහෙම කර්මාන්ත ශාලාවල රත්තු ජලය වේවා මේ යම් රත්තු පුෂ්ඨයකින් හරි මතු පිටින් ගලාගෙන එන ජලය ප්‍රධාන වශයෙන්ම එහෙම තේවට අපි කියන ආපදා වෙන ජලය කියලා. ඒ කියන්නේ පස මතු පිටින් ගලාගෙන යන ජලය. හරි මේවත් රත් වෙලා එන්න පුළුවන්. මෙන්න මේ ජලය ළමයි ජල පෙබවලට එකතු වීමෙන් එහි පවතින ජලයේ උෂ්ණත්වය ප්‍රධාන වශයෙන්ම ඉහළ යන්න පුළුවන්. හරි ප්‍රධාන වශයෙන්ම ඉහළ යන්න පුළුවන්. right. පැහැදිලි කතාව right. හතරවෙනි එක. දැන් හතරවෙනි එක. හරි. වනාන්තර විනාශ කිරීම නිසා හතරවෙනි කාරණාව වනාන්තර විනාශ කිරීම නිසා ශාක වියන අඩුවීමෙන් වනාන්තර විනාශ කිරීම නිසා ශාක වියන අඩුවීමෙන් වනාන්තර විනාශ කිරීම නිසා ශාක වියන අඩුවීමෙන්
සූර්ය විකිරණ වනාන්තර විනාශ කිරීම සහ ශාක වියන අඩු වීමෙන් සූර්ය විකිරණ ජල පෙබ මතට ඍජුවම පතිත වීම හේතුවෙන් ජලයේ උෂ්ණත්වයද ඉහළයි. ජලයේ උෂ්ණත්වයද ඉහළයි. ජලයේ උෂ්ණත්වයද ඉහළයි. නැත්නම් මම මුලින්ම කියන්නම් වනාන්තර විනාශ කිරීමෙන් සහ ශාක වියන අඩු වීමෙන් සූර්ය විකිරණ ජල පෙබ මතට ඍජුවම පතිත වීම හේතුවෙන් ජලයේ උෂ්ණත්වය ඉහළයි. ජලයේ උෂ්ණත්වය ඉහළයි. ඕලම මේකත් මේ දැන් කියපු කාරණාවත් ජල උෂ්ණත්වයේ විචලනය වීම කිරී ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක්. මොකද ළමයි අපි ගත්තොත් දැන් වනාන්තර විනාශ කරනවානේ විවිධ දේවල් හින්දා විවිධ කාර්යයන් හින්දා අපි ගත්තොත් එහෙම අපි මෙහෙම හිතුවොත් සංවර්ධන කටයුතු විවිධ කාර්ය දේවල් සඳහා වනාන්තර විනාශ කරනවා. ඒතකොට වනාන්තර විනාශ කරාට පස්සේ ළමයි ඍජු සූර්යාලෝකය. හරි සූර්යාගේ සිටින ඍජු සූර්යාලෝකය ප්‍රධාන වශයෙන්ම මේ ජල පෙබ වලට තමයි පතිත වෙන්නේ. හරි ඍජුවම මේ ජල පෙබ වලට පතිත වෙනවා. ඒ හේතුවෙන්ද මේ ජලයේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. විචලනය වෙන්න පුළුවන්. උෂ්ණත්වය අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. රයිට්. ඊළඟ කාරණාව. අන්තිම කාරණාව. හරි අන්තිම කාරණාව. ජලයේ පාවෙන ඝන ද්‍රව්‍ය. ජලයේ පාවෙන ඝන ද්‍රව්‍ය. ජලයේ පාවෙන ඝන ද්‍රව්‍ය. ජලයේ පාවෙන ඝන ද්‍රව්‍ය. විශේෂයෙන්ම පාංශු කාදනය. විශේෂයෙන් පාංශු කාදනය. විශේෂයෙන් පාංශු කාදනය. නිසා ජලයේ පාවෙන ඝන ද්‍රව්‍ය විශේෂයෙන් පාංශු කාදනය නිසා ජල පෙබ වලට එකතු වෙන අකාබනික ද්‍රව්‍ය. ජල පෙබ වලට එකතු වෙන අකාබනික ද්‍රව්‍ය. ජල පෙබ වලට එකතු වෙන අකාබනික ද්‍රව්‍ය. අකාබනික ද්‍රව්‍ය. වරහන් ඇතුලේ රොන් මඩ. සහ කාබනික ද්‍රව්‍ය. වැඩි වශයෙන් සූර්ය විකිරණ අවශෝෂණය කිරීම නිසාද ජලයේ උෂ්ණත්වය ඉහළ යාම සිදුවේ. ජල උෂ්ණත්වය ඉහළ යාම සිදුවේ. මේ ජලයේ උෂ්ණත්වය විචලනය වීම කෙරෙහි බලපාන අනිත් සාධකය තමයි ප්‍රධාන වශයෙන්ම මේ ජලයේ පාවෙන විවිධ ද්‍රව්‍ය. එහෙම නැත්නම් ජලයේ අන්තර්ගත වෙලා තියෙන, එහෙම නැත්නම් ජලයේ දී වෙලා තියෙන විවිධ රොන් මඩ. හරි? විවිධ රොන් මඩ අකාබනික ද්‍රව්‍ය. හරි? එහෙම නැත්නම් අපි ගත්තොත් මම මෙහෙම කියන රොන් මඩ කියනකොට මෙහෙම කියන කාබනික අකාබනික ද්‍රව්‍ය. හරි? ඔය අකාබනික ද්‍රව්‍ය වලට තමයි රොන් මඩ කියලා කියන්නේ. හරි? එතකොට ළමයි මෙන්න මේ රොන් මඩ වගේ ද්‍රව්‍ය ජලයේ විශාල වශයෙන් තිබ්බොත් මොකද්ද වෙන්නේ? මේ රොන් මඩ ඒ වගේ අංශු වලට පුළුවන් ඔය ප්‍රධාන වශයෙන්ම මේ තාප ශක්තිය අවශෝෂණය කරගන්න. එතකොට මොකද්ද මේ රොන් මඩ ඒ වගේ දේවල් මේ ජල ප්‍රභවයේ වැඩිපුර තිබ්බා කියන්නේ මොකද්ද වෙන්නේ? ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. තාප ශක්තිය ඉහළ යනවා. හරි? පැහැදිලිද මම කියන කතාව? හරි? රයිට්. එහෙනම් ළමයි ඊළඟ කතාවට යන්න. හරි? මම හිතනවා මේ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි? ඊළඟ කොටස යන්න. ජලයේ උෂ්ණත්වයේ වැදගත්කම. රයිට්. ජලයේ උෂ්ණත්වයේ වැදගත්කම. ඊට මෙහෙම ලියන්න. ජලයේ උෂ්ණත්වය විචලනය වී ජලයේ ගුණාත්මක බව පිළිබඳ අනිකුත් සියල්ලද කෙරෙහි බලපායි. ජලයේ උෂ්ණත්වය විචලනය වීම ජලයේ ගුණාත්මක බව පිළිබඳ අනිකුත් සියල්ල කෙරෙහිද බලපායි. ප්‍රධාන වශයෙන් ළමයි මේ ජලයේ උෂ්ණත්වය විචලනය වීම නැත්නම් අඩු වැඩි වීම ජලයේ ගුණාත්මක භාවය සඳහා බලපාන භෞතික සහ රසායනික සහ ජෛවික ලක්ෂණ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානවා කියලා කිව්වා. හරි? එතනදී ප්‍රධාන වශයෙන් බලපාන සාධක කිහිපයක් තමයි මම මේ කෙටියෙන් දීලා තියෙන්නේ. හරි? ප්‍රධාන වශයෙන්ම ලවණතාවය, සන්නායකතාවය, කාබන් ඩයොක්සයිඩ් ඒ සාන්ද්‍රණය කෙරෙහි බලපාන, ඒ වගේම ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය, පාරිවෘත්තීය වේගය, විෂ ද්‍රව්‍ය, ඒ වගේ දේවල් කෙරෙහි ප්‍රධාන වශයෙන් මේ ජලයේ උෂ්ණත්වය බලපානවා. හරි? රයිට්. අපි එහෙනම් මේ යටතේ පොඩි කතාවකට යන්. එහෙම නැත්නම් පොඩි කරුණු ටිකක් කිහිපයක් ලියා ගන්න යන්. එහෙම උෂ්ණත්වයේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය, උෂ්ණත්වයේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය. ඒ කියන්නේ ළමයි DO වගේ. හරි? dissolved oxygen. හරි? අපි ඒ ගැන ඉදිරියේ කතා කරමු රසායන ලක්ෂණ යටතේ. උෂ්ණත්වයේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන්. ද්‍රාවිත කියන්නේ ජලයේ දිය වෙත්. හරි? උෂ්ණත්වය සහ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අතර ඍජු සම්බන්ධතාවයක් පවතී. උෂ්ණත්වය සහ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අතර ඍජු සම්බන්ධතාවයක් පවතී. උෂ්ණත්වය සහ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අතර ඍජු සම්බන්ධතාවයක් පවතී. හරි? උෂ්ණත්වය වැඩි වෙන විට ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. උෂ්ණත්වය වැඩි වෙන විට ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. ඇයි? උෂ්ණත්වය ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ ළමයි ජලයේ මේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හරි? පැහැදිලි? මෙම තත්ත්වය මත
ජලජ ජීවිගේ ශෝෂණයට ජල ජීවිගේ ශෝෂණයට කියන්නේ හුස්ම ගන්න. ශෝෂණය කියලා කියන්නේ ශෝෂණයට දැඩි බලපෑමක් ඇති කරයි. දැඩි බලපෑමක් ඇති කරයි. දැඩි බලපෑමක් ඇති කරයි. දැඩි බලපෑමක් ඇති කරයි. තවද උෂ්ණත්වය වැඩි වීමත් සමග ජලජ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළයි. ජලජ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළයි. ඔව්. ප්‍රධාන වශයෙන් ළමයි දැන් අර අපි කලින් කතා කරේ අපි ප්‍රධාන වශයෙන් දැන් අපි මීට කලින් මේ කියන්නේ මේ අර උෂ්ණත්වය සහ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා කියලා කිව්වනේ. ඒතර ජලයේ උෂ්ණත්වය වැඩි නම් මොකද්ද වෙන්නේ? ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය මොකද්ද වෙන්නේ? අඩුයි. ඒතර එය බලපානවා ළමයි මේ ජල ජීවීන්ගේ ශෝෂණය කෙරෙහි බලපානවා. හරි? දැඩි බලපෑමක් ඇති කරනවා. මොකද ජලයේ දිය වෙච්ච ඔක්සිජන් වලින් තමයි මාළු එහෙම ජීවත් වෙන්නේ වතුරේ. ඒතර ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ මොකද්ද? මාළු මැරලා යනවා. හරි? හරි? ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියන්නේ මාළු ටික මැරලා යනවා. ඉතින් ඒ තමයි අර දැඩි බලපෑමක් දක්වනවා කියලා කියන්නේ. පැහැදිලි? හරි. ඔව්. ඊළඟ කතාව තමයි නම තවද උෂ්ණත්වය වැඩි වීම සමග ජල ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළයි. හරි? ඔව්. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. ලියා ගන්න මෙහෙම. විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉහළ යාම නිසා 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 කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම වේගවත් වේ. විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය යාම නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම වේගවත් වේ. විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉහළ යාම නිසා විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉහළ යාම නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම වේගවත් වේ. විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉහළ යාම නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම වේගවත් වේ. ඔව්. ප්‍රධාන වශයෙන් ළමයි අර උෂ්ණත්වය වැඩි වීමත් සමග අර ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව ඒ අපි ගත්තොත් යම් ජීවීන්ගේ ඇඟ ඇතුළේ සිදුවන යම් රසායනික එහෙම නැත්නම් පාරිවෘත ක්‍රියාවලිය සඳහා අර ප්‍රශස්ත උෂ්ණත්වය ඒ වගේ දේවල් ලැබීම හේතුවෙන් හරි ඒ වගේ දේවල් ලැබීම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. හරි? ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දැන් මෙතනදී කියන්නේ ප්‍රධාන වශයෙන්ම විශේෂයෙන් අර ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වය ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා කාබනික ද්‍රව්‍ය මේ ජලයේ තියෙන යම් කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම වේගවත් වෙනවා. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය ජලයේ තියෙන මේ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය සරල සංයෝග බවට පරිවර්තනය කිරීම තමයි වියෝජනය කියලා කියන්නේ. පැහැදිලි? හරි? ඔව්. මේ සඳහා වැඩි ඔක්සිජන් තිතත් තියලා ගන්න මේ සඳහා වැඩියෙන් ඔක්සිජන් වැයවීම නිසා මේ සඳහා වැඩියෙන් ඔක්සිජන් වැයවීම නිසා ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි. අපි ඔය ඉදිරියේදී කතා කරමු. හරි BOD යගේ කියලා බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ්. මේ සඳහා වැඩි ඔක්සිජන් වැයවීම නිසා ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ඕනම. ප්‍රධාන වශයෙන් දැන් ශුද්‍ර ජීවීන් එහෙම නැත්නම් අපි ගත්තොත් ජලයේ සිටින ශුද්‍ර ජීවීන් මේ කාබනික ද්‍රව්‍ය යෝජනය කිරීම සඳහා උන්ට ඒ අදාළ ප්‍රතික්‍රියා සඳහා උන්ට අවශ්‍ය වෙනවා ඒ ඔක්සිජන්. හරි? ඒතර මේ වැඩි වශයෙන් ඔක්සිජන් අවශ්‍ය වීම නිසා ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉහළ යනවා. හරි? ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. පැහැදිලි? හරි? right. ඊළඟ කාරණාවට යන්න. right. ඊළඟ කාරණාවට. ප්‍රශස්ත මට්ටමේ ඔබ්බට උෂ්ණත්වය වැඩි වීමත් සමග ප්‍රශස්ත මට්ටමට ඔබ්බට උෂ්ණත්වය වැඩි වීමත් සමග ප්‍රශස්ත මට්ටමේ ඔබ්බට උෂ්ණත්වය වැඩි වීමත් සමග ජලජ ශාකවල පිබා සංශ්ලේෂණ වේගය අඩුයි. ප්‍රශස්ත මට්ටමේ ඔබ්බට උෂ්ණත්වය වැඩි වීමත් සමග ජලජ ශාකවල පිබා සංශ්ලේෂණ වේගය අඩුයි. ප්‍රශස්ත මට්ටමේ ඔබ්බට උෂ්ණත්වය වැඩි වීමත් සමග ජලජ ශාකවල පිබා සංශ්ලේෂණ වේගය අඩුයි. ප්‍රශස්ත මට්ටමේ ඔබ්බට උෂ්ණත්වය වැඩි වීමත් සමග ජල ශාකවල පිබා සංශ්ලේෂණ වේගය අඩුයි. එම තත්ත්වය ජලයේ ද්‍රාවිත ඔක්සිජන් අඩු වීමට හේතු වන අතර ජලයේ ද්‍රාවිත ඔක්සිජන් අඩු වීමට හේතු වන අතර ජීවීන්ගේ ශ්වසනයට ගැටලු ඇති කරයි. එම තත්ත්වය ජලයේ ද්‍රාවිත ඔක්සිජන් අඩු වීමට හේතු වන අතර ජීවීන්ගේ ශ්වසනයට ගැටලු ඇති කරයි. ඔව්. ප්‍රධාන වශයෙන් ළමයි මේ ප්‍රශස්ත මට්ටමෙන් ඔබ්බට
හරි උෂ්ණත්වය වැඩි වුණා කියලා කියන්නේ ළමයි ප්‍රභා සංශ්ලේෂණයේම හරියට වෙන්නේ නැහැ වේගය අඩු වෙනවා. මොකද මේ ප්‍රභා සංශ්ලේෂණ මේකත් අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණ කියන්නේ මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියනේ. ඉතින් ඒකත් රසායනික ක්‍රියාවලියක්. ඉතින් ඒ සඳහා අනවශ්‍ය විදිහට උෂ්ණත්වය වැඩි වුණොත් එහිදී ඒ සිදුවන ඒ ජෛව ඒ රසායනික ක්‍රියාවලිය සඳහා යම් බාධාවක් ඇති වෙනවා. මොකද ප්‍රශස්ත උෂ්ණත්වයෙන් ඔබට ගියා. හරි. එතකොට ප්‍රභා සංශ්ලේෂණය අපි දන්නවා අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් නිෂ්පාදනය. එතකොට ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා කියන්නේ මේ කියන්නේ අපි ගත්තොත් එම මේ ජල ශාකවල ඔක්සිජන් පිට වුණොත් තමයි ජලයට ඔක්සිජන් හම්බෙන්නේ. හරි? එතකොට ළමයි මේ ප්‍රභා සංශ්ලේෂණය අඩුයි කියන්නේ මොකද්ද? ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ළමයි ජීවීන්ගේ ශ්වසනයට ගැටලු ඇති කරනවා. හරි? රයිට්. ඊළඟ කතාව ජලජ ජීවීන්ගේ ගහන මට්ටම. ජලජ ජීවීන්ගේ ගහන මට්ටම වෙනස් වීම කෙරෙහිද? ජලජ ජීවීන්ගේ ගහන මට්ටම වෙනස් වීම කෙරෙහිද? ජලජ ජීවීන්ගේ ගහන මට්ටම වෙනස් වීම කෙරෙහිද උෂ්ණත්වය බලපායි. ජලජ ජීවීන්ගේ ගහන මට්ටම වෙනස් වීම කෙරෙහිද උෂ්ණත්වය බලපායි. ජලජ ජීවීන්ගේ ගහන මට්ටම වෙනස් වීම කෙරෙහිද ජලජ ජීවීන්ගේ ගහන මට්ටම වෙනස් වීම කෙරෙහිද උෂ්ණත්වය බලපායි. ඒ අර්ථයෙන් මෙහෙම ලියන්න. උදාහරණ ලෙස ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 25ත් අතර පවතින අතර උදාහරණ ලෙස ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 20ත් 25ත් අතර පවතින විට හරි ඩයටම උදාහරණ ලෙස ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 25ත් අතර පවතින විට ඩයටම් ප්‍රමුඛ වන අතර ඩයටම ප්‍රමුඛ වන අතර සෙල්සියස් අංශක 30ත් 35ත් උෂ්ණත්වය හරි සෙල්සියස් අංශක 30ත් 35ත් අතර පවතින විට හරිත ඇල්ගීද කොළ පාට ඇල්ගී කියන එක හරිත ඇල්ගීද සෙල්සියස් අංශක 35ට වඩා වැඩි වන විට සයනෝබැක්ටීරියාද ප්‍රමුඛ වේ. මේ මම කතා කරේ මෙතන ජලයේ උෂ්ණත්වය හරි ඔකට පොයින්ට් ලියා ගන්න පුළුවන් අවශ්‍ය විදිහට හරි සෙල්සියස් අංශ 35ට වැඩි වෙන විට ඊළඟ සෙල්සියස් අංශ 35ට වඩා වැඩි වෙන විට සයනෝබැක්ටීරියාද ප්‍රමුඛ වේ. සෙල්සියස් අංශ 35ට වඩා වැඩි වෙන විට සයනෝබැක්ටීරියා ප්‍රමුඛ වේ. ඔව් මේ කතා කරන්නේ ළමයි දැන් මේ උෂ්ණත්වය බලපාන උකෝන යම් ජීවීන්ගේ ගහණය කෙරෙහි එතකොට ළමයි ප්‍රධාන වශයෙන්ම සෙල්සියස් අංශ 20ත් 35ත් අතර ප්‍රධාන වශයෙන් ඩයටම කියලා ඒ ජීවි කොටසක් කියනවා ඒ ජලජ ජීවීන් ඔවුන් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම ළමයි සෙල්සියස් අංශ 30ත් 35ත් අතර පවතින හරිත ඇල්ගී ප්‍රමුඛ වෙනවා. ඒ වගේම සෙල්සියස් අංශ 35ට වඩා වැඩි වෙන විට ජලයේ සයනෝබැක්ටීරියා ප්‍රමුඛ වෙනවා. හරි පැහැදිලි? රයිට් ඊළඟ කතාව රූලක් ඇරලා හරි කොහොමද ලියා ගන්න. ජලයේ උෂ්ණත්වය වැදගත්කම යටතේ උෂ්ණත්වය වැඩි වීම සමග කැඩ්මියම් උෂ්ණත්වය වැඩි වීම සමග කැඩ්මියම් සිංක් හරි මම මේක ලිව්වෙත් නෑ මේ දාලා මම ටයිප් කරේ නෑ උෂ්ණත්වය වැඩි වීම සමග කැඩ්මියම් සිංක් මම කියන විදිහට ලියන්න සිංක් ලෙඩ් දන්නවනේ මේ ලෙඩ් වැනි බැරලෝහවල ද්‍රාව්‍යතාවය වැඩි උෂ්ණත්වය වැඩි වීම සමග කැඩ්මියම් ලෙඩ් සිංක් වැනි බැරලෝහවල ද්‍රාව්‍යතාවය වැඩි වේ. මෙම තත්ත්වය ජලජ ජීවීන්ට විස සහිතය. බැරලෝහවල ද්‍රාව්‍යතාවය වැඩි වේ. මෙම තත්ත්වය ජලජ ජීවීන්ට විස සහිතය. වැඩි උෂ්ණත්වවලදී ජීවීන් මෙම විෂවීම් වලට දක්වන ප්‍රතිරෝධතාවයද අඩු වේ. වැඩි උෂ්ණත්වවලදී ජීවීන් මෙම විෂවීම් වලට දක්වන ප්‍රතිරෝධතාවය අඩු වේ. ඔව්. ප්‍රධාන වශයෙන් ළමයි මේ උෂ්ණත්වය වැඩි වීම මේ වැඩි වුණොත් ඔය කැඩ්මියම් සිංක් ලෙඩ් ඒ වගේ බැරලෝහනේ වට කියන්නේ ඒ වගේ මේ දියවීම එහෙම නැත්නම් ද්‍රාව්‍යතාවය වැඩි. හරි? ඉතින් මේ தත්ත්වය යටතේ ළමයි මේ ජලජ ජීවීන්ට විෂවීම් ඇති වෙන්න පුළුවන්. හරි?
තත්ත්වය යටතේ ප්‍රධාන වශයෙන්ම ජල ජීවින්ට විස වීම ඇති වෙන්න පුළුවන්. හරි. ඉතින් වැඩි උෂ්ණත්වවලදී මෙම විෂ වීම වලට මේ දක්වන ප්‍රතිරෝධයක් ප්‍රධාන වශයෙන් මොකක්ද වෙන්නේ? අඩු. හරි. ප්‍රධාන වශයෙන්ම වැඩි උෂ්ණත්වවලදී මේ ජීවීන් මෙම විෂ වීම වලට දක්වන ප්‍රතිරෝධතාවය ප්‍රධාන වශයෙන් අඩු. මේ ප්‍රතිරෝධතාවය කියලා කියනම එයට ඔරොත්තු දීම අඩු. හරි. මේ අහිතකර වූ රසායනික ද්‍රව්‍යයන් වලට ඔරොත්තු දීම අඩුයි. ඒකට දක්වන විරුද්ධතාවය, ප්‍රතිරෝධතාවය. හරි. ප්‍රධාන වශයෙන්ම උෂ්ණත්වය වැඩි වීම වලදී අඩු වෙනවා. රයිට්. ඊළඟ කතාව. ඉහළ උෂ්ණත්වවලදී ලවණ වල ද්‍රාව්‍යතාවය ඉහළ යන බැවින් ඉහළ උෂ්ණත්වවලදී ලවණ වල ද්‍රාව්‍යතාවය කියන්නේ ලවණ දියවීම. හරි. ඉහළ උෂ්ණත්වවලදී ලවණ වල ද්‍රාව්‍යතාවය ඉහළ යන බැවින් ඉහළ උෂ්ණත්වවලදී ලවණ වල ද්‍රාව්‍යතාවය ඉහළ යන බැවින් ඉහළ උෂ්ණත්වවලදී ලවණ වල ද්‍රාව්‍යතාවය ඉහළ යන බැවින් ජලයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වේ. 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 ප්‍රධාන වශයෙන් ළමයි මේ ජල විද්‍යුත් සන්නායකතාව ගැන අපි භෞතික භෞතික ලක්ෂණ යටතේ කතා කරමු. තමයි ප්‍රධාන වශයෙන්ම මේ ජලයේ මේ ප්‍රධාන වශයෙන් මේ උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වවලදී මේ ජලයේ ලවණ දී වෙනවා. හරි. ලුණු කියලා කියන්නේ ලවණ දී වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ඒ වගේ දේවල් දී වෙනවා. ඒතරම එහෙදී මේ ඒවයි ද්‍රාවිතය කියන්නේ දිය වෙනවා වැඩිනේ. ඒතකොට ළමයි ඒ හින්දා මේ ජලයේ මේ විද්‍යුත් සන්නායකතාවය කියන්නේ ළමයි ජලය තුලින් විදුලිය ගමන් කිරීමේ ඇති හැකියාව කියලා අපි එහෙම බොහොම සරලව කියමුකෝ. ඒ ජලය තුළ විදුලිය ගමන් කිරීමේ හැකියාව අපි ඕකට කියනවා ළමයි විද්‍යුත් සන්නායකතාවය. මෙන්න විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. විද්‍යුත් සන්නායකතාවය මොකක්ද වෙන්නේ? වැඩි වෙනවා. හරි? රයිට්. ඒ වගේම ළමයි ඊළඟ එක තවද උෂ්ණත්වය වැඩි වීම සමග pH ගේ අඩුවීමක්ද දක්නට ලැබේ. තවද උෂ්ණත්වය වැඩි වීම සමග pH ගේ අඩුවීමක්ද දක්නට ලැබේ. තවද උෂ්ණත්වය වැඩි වීමත් සමග pH ගේ අඩුවීමක්ද දක්නට ලැබේ. තවද උෂ්ණත්වයේ වැඩිවීමක් සමග pH ගේ අඩුවීමක්ද දක්නට ලැබේ. ඔව් ළමයි. පැහැදිලිනේ? ඒ කියන්නේ ළමයි උෂ්ණත්වය වැඩි වුණාම පස්සේ මොකද වෙන්නේ? pH ගේ අඩු වෙනවා. හරි? ඒ කියන්නේ pH ගේ අඩු වෙනවා කියන්නේ මොකද? ආම්ලික වෙනවා. උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ මොකද? pH ගේ අඩු වෙනවා. හොඳට මතක තියාගන්න. උනොත් මොකද වෙන්නේ? pH ගේ අඩුයි කියලා කියන්නේ ආම්ලික. pH කියන්නේ මොකද්ද? ආම්ලිකතාවය සහ බාෂ්මිකතාවය පිළිබඳ දක්වන මිරුමක්. පැහැදිලි? එහෙම මතක තියාගන්න. right. ඊළඟ කතාව අවසාන එක. හරි. ජලයේ උෂ්ණත්වයේ වැදගත්කම් වල අවසාන කොටස. ඉතා අඩු උෂ්ණත්වවලදී ජලජ ජීවීන්ගේ ජෛව රසායනික ක්‍රියාවලිය අඩපණ වේ. ඉතා අඩු උෂ්ණත්වවලදී ජලජ ජීවීන්ගේ ජෛව රසායනික ක්‍රියාවලිය අඩපණ වේ. අඩු උෂ්ණත්වවල ජල ජීවීන්ගේ ජෛව රසායනික ක්‍රියාවලිය අඩුයි. ප්‍රධාන වශයෙන් ළමයි අඩු උෂ්ණත්වය දැන් අපි ගත්තොත් මේ සීත තත්ත්වය යටතේ දැන් හිම ජලයේ මිදෙන ඒ වගේ තත්ත්ව යටතේ ආවොත් එම තමත් අඩු උෂ්ණත්වයෙන් තියෙන්නේ. ඉතින් ඒ යටතේ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු. දැන් මාළු වගේ දැන් ජල ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මොකද ඒ අවශ්‍ය උෂ්ණත්වයක් ඕන. මොකද අපිටත් ඒ වගේ තමයි. අපි වගේම තමයි සත්තු අනිත් සත්තු. අපිටත් අනවශ්‍ය විදිහට උෂ්ණත්වය අඩු වුණොත් සීතල තත්ත්වයක් આવොත් අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ වගේ තමයි ජල ජීවි. හරි? ජල ජීවීන්ට. එමෙන්න ඉතා අඩු උෂ්ණත්වය යටතේ ජලයේ මිදීම සිදුවේ. එමෙන්න ඉතා අඩු උෂ්ණත්වය යටතේ ජලයේ මිදීම සිදුවේ. එමෙන්න ඉතා අඩු උෂ්ණත්වය යටතේ ජලයේ මිදීම සිදුවේ. එමෙන්ම ඉතා අඩු උෂ්ණත්ව යටතේ ජලයේ මිදීම සිදුවේ. එම තත්ත්වය ජල ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපායි. ඔව් ළමයි මම අර කලින් කිව්වනේ දැන් ජලයේ උෂ්ණත්වය ගොඩාක් අඩු වුණා කියන්නේ මේ ජලය මිදෙන්න ගන්නවා. හරි? ඉතින් එය ජලජ ජීවීන්ගේ පැවැත්මට විශාල වශයෙන් බලපෑම් කරනවා. අහිතකර තත්ත්වවලට යන්න පුළුවන්. හරි? මොකද ජලයේ උෂ්ණත්වය අඩුයි කියන්නේ දැන් ජලය මිදෙන වගේ තත්ත්වයට આવොත් ගොඩාක්ම ළමයි මම අර කලින් කිව්වා වගේ ජල ජීවීන්ට අහිතකර විදිහට බලපානවා. හරි? ජීවීන් මේ යන්න පුළුවන්. පැහැදිලි? හරි ළමයි. එතකොට ළමයි අදට මේ කොටස ඉවරයි. හරි? මොකද මේ ජලයේ භෞතික ලක්ෂණ යටතේ ඉස්සලාම් දැන් මේ විදිහට කරනකොට මේ පාට් තමයි දැන් දෙන්නේ. කොටස් තමයි දෙන්න වෙන්නේ. එතකොට ජලයේ උෂ්ණත්වය කියන්නේ භෞතික
පරාමිති යටතේ එන ජලයේ උෂ්ණත්වය කියන කොටස අදින් ඉවරයි. හරි? කොටස ඉවරයි. එතකොට අපි ඊළඟ දවසේ ජලයේ වර්ණය, ගන්ධය ඒ වගේ දේවල් අපි කතා කරමු. හරි? හරි. එහෙනම් ළමයි දැනට මේ කොටසින් මම අවසන් කරනවා. එහෙනම් ඊළඟ කොටස් වලින් අපි හම්බ වෙමු. හරි? එහෙනම් සුබ දවසක් වේවා.